මහා කරුණාවෙන් ප්‍රායෝගිකව අපේ ජීවිතවල ධර්මයේ දියුණු කරගන්න ආකාරය ගැනයි මේ ධර්ම දේශනා අතරින් අපි සාකච්ඡා කරන්න. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අතර මජ්ක්‍ධිම නිකායේ නම් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මධ්‍යම ප්‍රමාණ දේශනා අතරින් දේශනා 152ක් එදා මහරහතන් වහන්සේලා ධර්ම සංගායනාවලදී සංගායනා කරලා මජ්ක්‍ධිම නිකාය යටතේ කොටස් කරන්නට යෙදුණා. මෙන්න මේ මජ්ක්‍ධිම නිකායට අයිති බාල පණ්ඩිත කියන සූත්‍ර දේශනාවයි අද අපි කතා කරන්නේ. මේ දේශනාව ඉතාම වැදගත්. බාල පණ්ඩිත, බාලයා ගැනත් පණ්ඩිතයා ගැනත් බුදුරජාණන් වහන්සේ පෙන්වන දේශනාවක්. මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ බාලයා කියන්නේ කවුරුන්ද? මේ බාලයා බාලයෙක් බවට පත්වෙන්නේ මොන හේතු නිසාද? ඔහු මෙලොව මොන ආකාරී ජීවිතයක්ද ගත කරන්නේ? පරලොව කොහෙද උපදින්නේ? මොන විදිහේ දුකක්ද විඳවන්නේ? පණ්ඩිතයා කියලා ධර්මයේ විස්තර කරන්නේ කවුද? මොන වගේ හේතු මතද කෙනෙක් පණ්ඩිතෙක් බවට පත්වෙන්නේ? පණ්ඩිතයාගේ මෙලව ජීවිතය තුළ ඔහු සැප සම්පත් විඳින ආකාරයත්, පරලොව ඔහු උපත කරා යන ආකාරයත් බාලයාත් පණ්ඩිතයාත් මුල් කරගෙන කරපු දේශනාවක් තමයි බාල පණ්ඩිත සූත්‍රය. එදා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ අනාථ පිණ්ඩික සිටුතුමා විසින් කරපු මේ ආරාමේ වැඩ සිටිද්දී භික්ෂූන් වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, හොඳට අහන්න කීවා. තන් සුනාත සාදුකම් මනසිකරොත්, හොඳට නුවණින් විමසන්න. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනවා, මහණෙනි, බාලයා කියන්නේ මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත කෙනෙක් කියනවා. බාලයාව බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න ලක්ෂණ 3ක් පෙන්නනවා. බාලයා කියලා කියන්නේ මේ වයසින් බාල කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ වචනයෙන් අකුසල් කරනවා නම්, සිතින් අකුසල් කරනවා නම්, කයෙන් අකුසල් කරනවා නම්, තමන්ගේ සිත, කය, වචනය කියන තුන්දොරින් අකුසල් කරන බාල වූ පහත් ක්‍රියාවන්ගේ යෙදෙන කෙනා බාලයා හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ. කොහොමද සිතින් අකුසල් කරන්නේ? අනුන්ගේ දේවල් වලට ආසා කරන අවිජ්ජා. ඒ වගේමයි අනුන් නැසේවා, අනුන් විනාශ වේවා කියලා අනුන්ට වෛර කර කර, ද්වේෂ කර කර මනසින් අකුසල් රැස් කරනවා. ඒ වගේමයි දැඩි මිත්‍යා දෘෂ්ටික අදහස් වල බැසගෙන මෙලොවක් පරලොවක් නැහැ, ඕපපාතික සත්‍යෝ නැහැ, හිත දියුණු කරපු අය නැහැ, මරණින් පස්සේ උපදින්නේ, ඔය පින්කම් කරලා වැඩක් නැහැ. මෙවැනි මිත්‍යා දෘෂ්ටික අදහස් වලයි බාලයා බැසගෙන ඉන්නේ. එතකොට මේ බාලයා කියන පුද්ගලයා මනසින් මේ විදිහට අකුසල් කරනවා වගේමයි ඔහුගේ වචනය තුළින් බොරුව, කේලම, පරුෂ වචන, හිස් වචන නිරන්තරයෙන් වචනේනොත් අකුසල් කරන කෙනෙක්. කට ඇරියොත් බොරුවෙන් තමයි ඔහු කෙනෙක්ව මුලා කරනවා. කේලමක් එක්ක පරුෂ වචනයක්, කිසිම වැඩකට නැති අකුසල් රැස් වෙන හිස් වචනවල තමයි බාලයා නිරන්තරයෙන් කතාබස් වල යෙදෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ඔහුගේ ක්‍රියාව තුළ ඔහු කය මුල් කරගෙන ප්‍රාණඝාතවල යෙදෙන කෙනෙක්, සොරකම් කරන කෙනෙක්, වැරදි කාමසේවනයේ යෙදෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ලක්ෂණ තුලින් තමයි බාලයා කියන කෙනා හඳුනා ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, කය මුල් කරගෙන අකුසල් කරනවා නම්, වචනය මුල් කරගෙන අකුසල් කරනවා නම්, හිත මුල් කරගෙන සිතුවිලි වලින් පවා අකුසල සහගත සිතුවිලි වල අකුසල් රැස් කරනවා නම්, අන්නේ කෙනා වයසින් කොයිතරම් මුහුකුරා ගිය කෙනෙක් වුණත් ඔහු බාලෙක්. අන්න බුදුරජාණන් වහන්සේ බාලයා විග්‍රහ කරපු ආකාරය. උන්වහන්සේ වදාළ, මහණෙනි, මේ ආකාරයේ බාල වූ අකුසල සහගත ක්‍රියාවන්ගේ වචනවල, සිතුවිලිවල යෙදිලා අකුසල් රැස් කරගන්න කෙනා, මේ බාල වූ අසත්පුරුෂ පුද්ගලයා මෙලවදී 3 ආකාරයක විඳවමින් මේ අකුසල් නිසා, තමන් කරන අකුසල් නිසා මෙලව 3 ආකාරයකට ආදීනවයක් විඳවනවා කියන. ඔන්න පළවෙනි දේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ විදියට අකුසල් කරපු කෙනා
තමන් නගරේ ඇවිදගෙන යනකොට වීදියක හරි තුම්මං හන්දියක හෝ හතරමං හන්දියක හෝ සභාවක පිරිසක් රැස්වෙච්ච තැනක හෝ ඔහුට අහන්න ලැබෙනවා මිනිස්සු දුස්සීලකං කරන අයට බනිනවා නිග්‍රහ කරනවා. මිනිස්සු පාරෙ තොටේ ගියත් එකතු වෙච්ච තැනක තුම්මං හන්දියක හතරමං හන්දියක මිනිස්සු එකතු වෙච්ච තැන්වල මිනිස්සු කතාබහ කරන්නේ අනුන්ගේ වැරදි අඩුපාඩු. අසවලා මේ විදිහේ හොරෙක් මෙන්න මේ වගේ හොරකංකර ලහු වෙලා තියෙනවා. ඔය හොරු කියන එවුන් ඉතුරු කරන්න වටින්නේ. ඔන්න ඔය විදියට මිනිස්සු කතා වෙනවා. ඊළඟට කියනවා අසවලා බේබද්දෙක් පේන්නේ නැද්ද මුන් පාරේ හොඳට ඇඳලා යන හැටි. නමුත් හවස් වෙනකොට හතර ගාතෙන් ගෙවල් වලට එන්නේ. කොයිතරම් පව්කාරයෝද. මේ විදිහට මිනිස්සු නගරේ බනිනවා මේ දුස්සීලකම් කරන අයට, බොරු කියන අයට, කේලම් කියන අයට, පරුස වචනවල යෙදෙන අයට, හොරකම් කරන අයට, ප්‍රාණඝාතවල යෙදෙන අයට, වැරදිකාම සේවනයේ යෙදෙන අයට, මේ බාල වූ අකුසල් රැස් කරන අයට නගරේ නින්දා පහස කරනවා බනිනවා ඇහෙනකොට මෙවැනි අකුසල් කරපු කෙනා මනසින් විඳෝනවා කියන. සමහර වෙලාවට ඔහුටත් වදින්න ඔහුටත් අරහින් පාස් කරනවා වගේ ඔහුටත් දැනෙන්න තමයි මේ කියන්න. එදකොට මේ විදියට මිනිස්සු මේ අයට ඇහෙන්න මෙවැනි දුස්සීලකං කරන අයට බනිනකොට නින්දා පහස කරනකොට මේ බාල වූ ක්‍රියාවන්ගේ දිච්ච කෙනා මනසින් විඳෝනවා කියනවා මේ කියන්නේ මට තමයි. ඔය මටත් වදින්න තමයි ඔය මිනිස්සු මට ඇහෙන්න ඔවා කියන්නේ. මමත් මේ වගේ පව්කං කරන කෙනෙක් නේද කියලා යන යන තැන පාරි තොටේ නගරේ මිනිස්සු එකතු වෙච්ච තැන තුම්මං හන්දිවල හතරමං හන්දිවල කඩපිල්වල සමාජි මිනිස්සු රැස් වෙච්ච තැන්වල දුස්සීලකම් කරන අයට නින්දා පහස කරනකොට ඒක තමන්ට බනිනවා තමන්ට කියනවා කියන හැඟීමෙන් එවැනි අකුසල් කරපු කෙනා නිතරම මනසින් විදෝමින් කියනවා මෙලව ජීවත්වෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා දුස්සීලයාට දිට්ට ධම්ම වේදනීයව ලැබෙන විපාකයක් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය බාල වූ අකුසල් සහගත ක්‍රියාවන්ගේ යෙදිච්ච බාල වූ වචන කතා කරන බාල සිතුවිලි හිතන මේ බාල වූ පුද්ගලයා දෙවනි කාරණේ තමයි කියනවා ඔහුට දැනගන්න ලැබෙනවා මේ වගේ අකුසල් කරලා රජවරුන්ට අහුවෙච්ච පිරිස රාජ දඬුවම් ලබලා දුක්විදින සිදුවීම් අහන්න ලැබෙනවා. අන්න අසවල් හොරාට රජතුමා මේ විදිය දඬුවමක් නියම කරා. එදා තිබිච්ච දඬුවම් ගැන මේ ධර්මයේ සඳහන් වෙනවා සමහර වෙලාවට අතපය කපනවා. ඊළඟට පොළොවේ කරවටක් වෙනකං පොළොවේ වල්ලලා ඇතුන් ලවා හිස පාගවනවා. ඊළඟට පණ පිටින් පොළොවේ තියලා ඇතුන් ලවා පාගවනවා. ඊළඟට උණු තෙල් හිසේ ඉඳන් වක් කරනවා. සමහර උඩු බැලි අතට එල්ලලා පණ පිටින් ඉන්න ඇද්දී අර වෑයකින් රහිනවා. මේ විදිහට යටිපතුල් පලලා ගිනි පොකුරුට ඇවිද්දෝනවා කකුල්ලොලට ලුණු ඔබලා. ඔබ දන්නවා අජාසත්ත රජතුමා බිම්බිසා රජතුමාට දීපු වදහිංසා. එතකොට මෙවැනි වදහිංසා එදා දස වදය හැටියට රජවරු හොරකම් දඩුවන් වැරදි කරපු අයට මල් මාලාවල් දාලා අඩබෙර ගහ නගරේ මිනිස්සුන්ට පේන අරගෙන ගෙනහින් මේ වගේ වදහිංසා දෙනවා. මෙවැනි රාජකීය දඩුවන්වලට ලක්වෙච්ච අපරාධකාරයන් ගැන අහන්න ලැබෙනකොට මෙවැනි වැරදි කරපු කෙනා මනසින් විඳෝනවා කියනවා මමත් ඔය වගේ පව්කං කරපු කෙනෙක්. මමත් ඔය වගේ හොරකං කරලා තියෙනවා. මමත් ඔය වගේ වැරදි වැඩ කරලා තියෙනවා. මම වගේම වැරදි වැඩ කරපු අයට මේ වගේ දඬුවම් දුන්නා නම් මමත් කොයි වෙලේ හරි මගේ වැරදි අහුනොත් මගේ වැරදි කොයි වෙලේ හරි එලි වෙලා මේවා ඔප්පු වෙච්ච දවසට මටත් ඔය වගේම දඬුවමක් ලැබෙයි නේද කියලා අකුසල් කරපු කෙනා බාල වූ පුද්ගලයා නිතරම මනසින් විඳෝනවා කියන. බලන්න පින්වතුනි වැරදි කරපු කෙනා මෙලව පිරිසක් අතරට ගියත් නින්දා පහස විඳිනවා. ඊළඟට පොතක් පත්තරයක් කියව්වත් මෙලවදී මේ සමාජයේ දෙන දඬුවන්ගේ දැන් බලන්න ඔබ පොතක් පත්තරයක් බැලුවත් වැරදි කරපු මිනිස්සුන්ට උසාවිවලින් දීපු දඬුවම් ගැන ඊළඟට හිරබත් කන ආකාරය ගැන අපිට නිරන්තරයෙන් අහන්න ලැබෙන සමහරු ජීවිතාන්තයට හිර දඬුවම් ලැබුවා. සමහර මිනී මැරුම් අපරාධවලට ලක් වෙච්ච අය එල්ලුම්ගහට නියම වුණා. සමහරුන්ට මේ විදිය දඬුවම් නියම කරා. එතකොට මේවා අහන්න ලැබෙනකොට එවැනි අකුසල් වැරදි කරපු පුද්ගලයෝ සමාජ නිදැල්ලේ හිටියත් ඔවුන් ලොකු බයෙන් තැති ගන්නවා
මගේ වැරදි කවද හරි එලිවෙච්ච දවසට මටත් ඔය දඩුවම ඔය විදිහටම ලැබෙයි කියලා ලොකු බයකින් තැති ගැනීමකින් විඳවනවා කියනවා. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා බාල වූ පුද්ගලයා අකුසල් රැස්කරපු අසත්පුරුෂ පුද්ගලයා බාලයා නිතර මෙලවදී මෙවැනි හේතු නිසා විඳෝමින් තමන් ලොකු අකුසල් ගැන සිහි කර කර දුක් විඳවිඳ තමයිකිනම් මෙලව ජීවත්වෙන්. ඊළඟට තුන්වැනි කාරණයේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය විතරක් නෙමෙයි. අකුසල් කරපු බාල වූ පුද්ගලයා නිදාගන්න ගියත් මරණ මංචකයට වැටුනත් තනිවෙලා ලෙඩක් දුකක් හැදිලා එක්තැන් වුණත් මරණාසන්න වෙලාවි පවා තමන් කරපු කියපු අකුසල් බලවත් වෙවී තමන්ගේ මනසට වද දෙනවා කියන. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා බාල වූ ක්‍රියාවන්ගේ දිච්ච බාල වූ වචන කතා කරපු ඒ කියන වචනින් සිතින් කයින් අකුසල් කරපු කෙනා. මරණ මංචකයට වැටෙනකොට කාටවත් බේරගන්න පුළුවන්කමක් නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මාතා පුත්ත බය කියලතින අංගුත්තර නිකායි සූට දේශනාවක්. මේකෙදි වදාලා තමන්ගේ දෙමව්පියකුට ඥාතියකුට සහෝදරයකුට යාළුවෙකුට ඇවිල්ල බේරගන්න බැරි අවස්ථා 4. කෙනෙක් ජරාවට පත්වෙලා එක්තැන් වෙලා ඔබ හිතන්න වයසට ගිල්ල ලෙඩදුක් හැදිලා නැකිට ගන්න බැරුව එක්තැන් වෙලා එක තැන මළමුට්ට කරගෙන ඉන්නකොට කාටවත් ඇවිදින් මේක බාරගන්න බෙදා හදාගන්න පුළුවන්කමක් නෑ. අන්ත අසරණයි. කරපු කියපු අකුසල් තමන් තනි වුණහම අසරණ වුණහම චිත්‍රපටි පේනවා වගේ සිහිවෙනවා. දෙවනි අවස්ථාව බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ලෙඩක් දුකක් හැදිලා අසරණ වුණහම ඔබ බලන්න පිළිකාරෝග වගේ හැදෙනවා සමහරුන්. ජීවිතේ කොච්චරනම් අසරණ වෙනවද මරණේ පෙනි පෙනී මැරි මැරි ජීවත් වෙන පුද්ගලයෝ ඉන්නවා. ඊළඟට එක්තැන් වෙලා එක තැන මළමුට්ට කරගෙන ශරීරයේ කොටසෙන් කොට සමහරු ජීවත් වෙලා ඉන්න ඇද්දී අතපය කුණු වෙනකොට කොටස් කප අයින් කරනවා. අංශභාග වගේ රෝග හැදිලා සමහරු ජීවත් වෙන්නේ එක තැන ශරීරේ කොටසයි ක්‍රියාත්මක වෙන්නේ. මේ වගේ දුක් විඳ විඳ ජරාවට පත්වෙලා ලෙඩ දුක් වලින් අසරණ වෙනකොට අන්ත අසරණයි. කාටවත් ඇවිල්ලා ඔයාගේ රෝගේ මට දෙන්න. මම කොටසක් බාරගන්නම් අපි මේක බෙදාගමු කියලා තමන් අසරණ වුණහම කාටවත් ඒක බාරගන්න පුළුවන්කමක් නෑ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ විශාල විපත් ඉදිරී අන්ත අසරණ වෙනවා වගේමයි මරණ මංචකේ. තමන්ගේ සහෝදරයෙකුට දූදරුවෙකුට බිරිඳකට ඥාතියෙකුට දෙමව්පියෙකුට මරණ මංචකයේ කෙනෙක් අසරණ වෙනකොට ඒ අසරණකම බෙදා හදාගන්න පුළුවන්කමක් නෑ කියනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ මේ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ ක්‍රියාවන්ගේ යෙදිච්ච පෞකාර ජීවිතයක් ගත කරපු කෙනා මෙලව යන යන තැන මිනිස්සුන්ගෙන් නින්දා පහස විඳිනවා කියන. ඊළඟට පොතක් පත්තරයක් බැලුවත් සමාජයේ ඇතිවෙන දෙයක් දැනගත්තත් අසවල් වැරදි කරපු අයට නින්දා පහස ලැබුණා. මේ වගේ දඬුවම් කරා රජවරු මේ වගේ දඬුවම් දුන්නා කියලා ඇහෙනකොට එතනින් Taman තැති ගන්නවා. මගේ වැරදි අහුනොත් මටත් ওই දඬුවම් ලැබෙයි නේද කියලා බය වෙනවා. ඒ විතරක් නෙමේ මරණ මංචකයට වැටෙනකොට මරණාසන්න වෙනකොට අර කරපු කියපු ලාමක අකුසල් ලාමක ක්‍රියාවන් තමන් කරපු පව්කන් සියල්ල සිහි වෙනකොට අන්ත අසරණයි කියන අපිට දකින්න ලැබෙනවා. සමහරු මරණාසන්න වෙනකොට පෙර නිමිති පහළ වෙනවා. නිරේ උපදින්න කර්මය හැදිච්ච ජීවත් වෙන කාලේ නිරේ යන විදිහට අකුසල් කරපු අය මරණාසන්න වෙනකොට ඔවුන්ට ගිනි දැල් පේනවා. මුළු ඇඟම දනවා පිච්චෙනවා වගේ දැනෙනවා. නිරිපල්ලෝ ඇවිදින් තමන්ව ඇදගෙන යනවා. මේ මැරෙන්න කලින් මෙවැනි දේවල් පෙර නිමිති හැටියට පේනවා. සමහරු කෑ ගහනවා විලාප දෙනවා මාව පිච්චෙනවා මාව පුච්චනවා මගේ මුළු ඇඟම දනවා අනේ මාව බේරගනිල්ල මට මේ වගේ අය පේනවා. සමහරු මරණාසන්න කාලේ කොයි තරන්නම් විලාපදීලා කෑ ගහලා දුක් විඳලාද මරණයට පත්වෙන්නේ. ඒ විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා සමහරුන්ට මරණින් මත්තේ තිරිසන් ලෝකේ යන කර්ම හැදෙනකොට මහා ඝන අන්ධකාරයක් විශාල බයක් තැති ගැනීමක් මරණාසන්න කාලේ දැනෙනවා කියනවා. ඊළඟට මරණින් මත්තේ പ്രേත ලෝකේ අමනුස්ස ලෝකේ උපදින්න නම් කර්මය හැදිලා තියෙන්නේ මරණාසන්න කාලේ සා පිපාසාවක් වැඩියෙන් දැනෙනවා. සමහරුන්ගේ උගුරකට වේලිලා යනවා. කොයි තරම් වතුර බිව්වත්
කොයි තරන් දේවල් උගුරට දැම්මත් අර සාපිපාසාාව අවසන් වෙන්නේ නෑ. එතකොට මරණාසන්න මොහොතේම පෙරනිමිති පහළ වෙනවා අකුසල් කරපු කෙනාට. බුදුරජාණන් වහන්සේ වදාළ මරණාසන්න කෙනා මෙලවත් විඳවල කරපු අකුසල් බලවත් වෙලා බයෙන් තැති ගැනීමෙන් මයිකිනො මරණයට පත්වෙන්. එතකොට බලන්න බාලයාගේ ස්වභාවය කයමුල් කරගෙන මෙලව ඉන්නකොට අකුසල් කරනවා. වචනයෙන් අකුසල් කරනවා මනසින් අකුසල් කරලා මෙලවත් විඳවලමයි මැරෙන්. එතනින් පස්සෙ බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට අකුසල් කරගත්ත බාල වූ පුද්ගලයා යථාබතන් නික්කිත්තෝ ඒවන් නිරයේ කියනවා. හරියට හිසේ තිබ්බ බරක් බිමට වැටෙනවා වගේ ඒ සැනින් මරණයට පත්වෙනකොට නිරේ උපත කරා යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන නිරේ ඉපදිච්ච නිරි සත්වයෙක් විඳින දුක මෙපමණයේ කියලා ප්‍රමාණ කරලා පෙන්නන්න පුළුවන්කමක් නෑ කියනවා. මෙන්න මේ දේශනාව කරද්දී එදා දම්සවා මණ්ඩපේ වැඩහිටිය ස්වාමීන් වහන්සේලා අතරින් මේ බණහන පිරිස අතරින් එක්තරා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී නැකිටලා වැඳගෙන ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මට අවසරයි. ස්වාමීනී භාග්‍යතුන් වහන්ස නිරේ ඉපදිච්ච කෙනෙක් නිරේ තුළදි විඳින දුක උපමාවකින්වත් අපට දේශනා කරන සේක්වා කියල බුදුරජාණන් වහන්සේගෙන් උපමාවක් ගැන දේශනා කරන්න කියල අවසර ඉල්ලුවා. අන්නේ වෙලායි බුදුරජාණන් වහන්සේ වදාලා භික්‍ෂුව නිරේ ඉපදිච්ච කෙනෙක් නිරේ තුළදි විඳින දුක මෙන්න මේ වගේ උපමාවකින් තේරුම් ගන්න කියව. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ගොඩාක් දරුණු අකුසල් අපරාධ කරපු වැරදිකාරයෙක් රජතුමාගේ රාජ බටයන්ට කොටුවෙනවා. මේ අපරාධකාරය අවල්ලගෙන රජතුමා ළඟට ගෙනහල්ලා ඉදිරිපත් කරන රජතුමනි මෙන්න මේ මනුස්්‍යයා මේ විදි අකුසල් කරපු අපරාධකාරය මෙන්න අල්ල ගත්තා. රජතුමනි මේ පවකාරයට මේ අපරාධකාරයට දෙන දඩුවම් මොකක්ද. රජතුමා කරපු අපරාධ ගැන අහලා කියනවා ඇදගෙන ගිහිල්ල මූට හෙල්ල පාරවල් 100ක් අනින්න කියන. එතකොට උදේ පාන්දර ඇදගෙන ගිහින් හෙල්ල පාරවල් 100ක් අඩිනවා රජතුමාගේ නියෝගේ ඇනල දාලයිනෝ. අර හෙල්ල පාරවල් 100ෙන් ඇතිවෙච්ච වේදනාවට බිම පෙරලි පෙරලි කෑගගහ විලාපදිදී මැරෙන්න්න පනාදිනවා. හැබැයි දවල් වෙනකොටත් මැරිලනෑ. රජතුමාට ඇවිදින් කියන රජතුමනේ අර දරුණු අපරාධකාරයක් තාවත් මැරිල නෑ කියන තාම ඉන්නවා පනාදිනවා. රජතුමාකිනවා එහෙමනං දවල්ටත් හෙල්ල පාරවල් 100ක් අනින්න කියන. දවල්ටත් හෙල්ල පාරවල් 100ක් ඔහුට අනිනෝ. හවස ගිහින් බලද්දි තවත් පනාදීනවා මැරිලනෑ. එහෙනම් හවසටත් හෙල්ල පාරවල් 100ක් මනින්න කියන. දැන් උදේට හෙල්ල පාරවල් 100යි දවල්ට හෙල්ල පාරවල් 100යි හවසට හෙල්ල පාරවල් 100යි. 300කින් අනිනෝ මේක උපමාව. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන ඔය විදිහට දවස ගානි හෙල්ල පාරවල් 300 බැගින් එක දිගට අවුරුදු 100ක් කෙනෙකුට ඇන්නොත් ඔහු මරණයට පත්වනේ නැත්නම්. ඔහු විඳපු ඒ දුක බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයට පුංචි ගල් කැටයක් කරගෙන පෙන්නවා මහනෙන මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය මත තියෙන පුංචි ගල් කැටය හා සමාන දුකක් කියනවා. ඒ අවුරුදු 100 තුළ ඒ පුද්ගලයා හෙල්ල පාරවල් දවසට 300 බැගින් අවුරුදු 100ක් ඇනලා ඒ විදෝපුදුක මේ පුංචි ගල් කැටේ හා සමානයි කියන. මහනෙනින් නිරේ ඉපදිච්ච නිරි සත්වයෙක් නිරේ තුළ විඳින දුක අර ඈතින් පේන හිමාල කන්දටත් වඩා විශාලයි කියව. එතකොට අන්න උපමාව පිංගොතුනි ඔබ හිතන්න නිරේ ඉපදිච්ච නිරි සත්වයෙක් කොයි තරන්නන් දුක් ගැහැට විඳිනවද. බුදුරජාණන් වහන්සේ මේ උපමාව දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන ඔය විදිහට මෙලව අකුසල් කරලා මෙලවත් විඳව දුක් විඳලා මරණයට පත්වෙන කෙනා මරණින් මත්තේ හිසේ තිබ්බ බරක් බිමට වැටෙනවා වගේ චිත්තක්ෂණයයි මෙහෙම මරණයට පත්වෙනකොට ඒ සැනින් නිරි සත්වයෙක් හැටියට නිරේ තුළේ සැනින් පහළ වෙනවා. ඒ වෙලාවේ යම පල්ලු අරගෙන ඇදගෙන ගිහින් යම රජ්ජුරුවන්ට ඉදිරිපත් කරනවා යම රජතුමනි මෙන්න මේ කෙනා මනුස්ස ලෝකෙ ඉන්න ඇද්දි මේ විදි අකුසල් කරපු කෙනෙක්. වචනයෙන් මේ වගේ අකුසල් කරපු කෙනෙක්. කයමුල් කරගෙන මේ වගේ හොරකං වංචනිකකං
ප්‍රාණඝාත වැරදිකාම සේවනයේ යෙදිච්ච මේ වගේ අපරාධකාරී පව්කාරී ජීවිතයක් ගත කරපු කෙනෙක්. යම රජතුමනි මේ කෙනා මනසිනුත් පව් කරපු කෙනෙක්. සිතකය වචනය තුන්දරින් අකුසල් කරපු පව්කාරයෙක් තමයි රජතුමනි මේ නිරේ පහළ වුණේ කියලා යම රජ්ජුරුව ඉදිරියට ඉදිරිපත් කරනවා. යම රජතුමා ඔහු කරපු අකුසල් ගැන එකින් එක ඔහුටම සිහිපත් කරනවා. නුඹ මනුස්සලෝකෙදි පළවෙනි දේවදූතයවත් දැක්කේ නැද්ද. එකින් එක කරුණු විමසමින් තමන් කරපු යම් පිනක් කුසලයක්ත් තියෙනවද කියලා සිහිපත් කරවන්න උත්සාහ කරනවා. බැරි තැන යම රජ්ජුරුව කරන්නේ නුඹම මනුස්සලෝකෙදි කරපු මේ වගේ අකුසල් නිසයි කියනවා නිරේට ඇදිලාවේ. නුඹේ අම්ම කරපු පවක් ගෙවන්න නිරේටාව නොවේ. නුඹේ තාත්ත කරපු අකුසල් ගෙවන්නාවත් නෙමේ කියන. නුඹේ ඥාති හිතමිත්‍රාදීන් යාළුමිට්‍රයෝ කරපු පව්ගෙවන්න නිරේටාවත් නෙවෙයි. නුඹ කරපු මේ අකුසල් නිසයි අපායට ආවි කියලා යම රජ්ජුරුව නිහඬ වෙනවා. එතකොට බලන්න නිරේට ඇදිලා ගියත් එතනදිත් යම රජ්ජුරුවෝ තමන් කරපු අකුසලේ සිහිපත් කරවලා තමන් කරපු යම් කුසලයක් පිනක් තියෙනවනම් බලවත් කරන්න උත්සාහ කරනවා. නමුත් බැරි තැන යම රජ්ජුරුව කරපු කර්මයේ සිහිපත් කරවලා නිහඬ වෙනවා. මේ දේශනාවේ සඳහන් වෙනවා යම රජ්ජුරුව නිහඬ වෙනකොට යම පල්ලෝ නිරේ ඇතුළට මේ කෙනා නිරිසත්වය ඇදලා ගන්නවා. ඇදලා අරගෙන ඉස්සරලාම කරන්නේ රත්වෙච්ච ගිනිගෙන දිලිසෙන පොළොවක උඩු බැලි අතට තියලා උල් පාරවල් 5ක් ගහනවා කියන අත් දෙකට උල් 2ක් ගහනවා කකුල් දෙකට 2යි පපුවට 1යි උඩු බැලි අතට පොළොවේ ඇනලා හෙල්ලෙන්නවත් බැරි විදිහට පොළොවේ ගහලා තියෙනවා. මේ පුද්ගලයා අර ගින්නෙන් පිච්චෙනවා විලාප දෙනවා කෑ ගහනවා. හැබැයි අකුසලේ ගෙවිලා අවසන් වෙනකන් එතනම කොයි තරම් ගිනිගත්තත් කොයි තරම් පිච්චුණත් කොයි තරම් වේදනාවක් දැනුණත් එතනම ආයමත් මෙරි උපදිනවා පහළ වෙනවා මිසක් නිරෙන් චුත වෙලා යාමක් නෑ කියන අකුසලේ ගෙවිලා අවසන් වෙනතෙක්. එතකොට ඔය විදිහට අවුරුදු 100ක්ද 1000ක් නෙමෙයි අවුරුදු ලක්ෂ ගණන් නිරේ තුල ඔය විදිහට දුක් විඳිනවා. කාලයකට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා යමපල්ලු ඔහු එතනින් ඇදලා අරගෙන ඊළඟට උඩුබැලි අතට අල්ලගෙන වෑයකින් හිසේ ඉඳන් පහලට රැහැගෙන යනවා කියන. අර සම්මස් නහරවැල් රහිනකොට මේ ශරීරයේ අස්ති දක්වා රහිනවා කියන. කෙනෙක්ව පණ පිටින් වෑයකින් රහිනකොට යම් වේදනාවක් ඇති වෙනවා නම් අර නිරේ ඉපදිච්ච නිරිසත්වයා එවැනිම වේදනාවකින් කෑ ගහනවා විලාප දෙනවා බේරගන්න කෙනෙක් නෑ. ඔහු ආයෙමත් රැහැලා නිරිපල්ලෝ ඇදලා වීසි කරනවා ගිනිගෙන දිලිසෙන පොළොවකට. හැබැයි ඒ පොළොවට විසි කරලා ටික වෙලාවක් යනකොට ආයෙමත් කර්මාන රූපව අරි ශරීරයේ ඒ විදිහටම මැවෙනවා. ඊට පස්සේ යමපල්ලෝ එතනින් ඇදලා අරගෙන කකුල් දෙකේ ඉඳන් අල්ලගෙන පහලට රැහැගෙන යනවා හිස දක්වා. ආයෙමත් එතනින් වීසි කරලා ටික වෙලාවකින් ආයෙමත් ඒ ශරීරයේ ඒ විදිහටම මැවෙනවා කියන. බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ නිරිපල්ලු කොයි තරම් දුක් වේදනාවල් දුන්නත් කර්මයේ ගෙවිලා අවසන් වෙනකන් ඔහු නිරේන් චුත වීමක් නම් දකින්නේ නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය විතරක් නෙමෙයි. යමපල්ලෝ මේ විදිහට අවුරුදු 100,000 ගණනක් වදහිංසා කරලා ගිනි අඟුරු පර්වතයකට නග්ගනවා කියනවා. රත්වෙච්ච ගිනිගෙන දිලිසෙන යකඩ දේවල් වලින් වේවැල් වගේ යකඩ වලින් මේ නිරිසත්වයන්ට ගහනකොට ඔවුන් විලාප දිදී අර ගිනි අඟුරු පර්වතයේ දිගේ දුවගෙන ගිහිලා පහලට පයින්නවා බේරෙන්න. තමන්ට දුකක් නැතුව ඉන්න තැනක් මේ නිරේ තුල ඇති කියලා හිතාගෙන දුවගෙන ගිහින් පනිනකොට එතනින් ඔවුන් ඇදගෙන වැටෙන්නේ ලෝකුඹ කියන නිරේටයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මහණෙනි ලෝකුඹ නිරේ ස්වභාවය ගැන උන්වහන්සේ පෙන්නනවා. විශාල කලයක් හා සමානයි කියන යොදුන් ගණනක් විශාල ලෝදිය තමයි කියන මේක තුල තියෙන්නේ. එතකොට මේ විශාල මුට්ටියකට පනිනවා වගේ මේ ලෝකුඹ නිරේට අර ගිනි අඟුරු පර්වතයට නැගලා පැනපු ගමන් මේ නිරිසත්වයාගේ ශරීරයේ උණු වෙලා පෙන ගුලියක් වගේ ශරීරයක් හැදෙනවා කියනවා අර ගින්නෙන් උණු වෙලා.
හැබැයි මේ පෙනගුලියක් වගේ ශරීරයේ තිබුණට ඇස කන නාසය සම්පූර්ණ අර පෙනගුලිය තුළ උණුවෙවි වෙන වෙන විදිහට විකෘති විදිහට සකස් වෙනවා. මේ නිරි සත්වයක් කෑ ගහනවා විලාප දෙනවා බේරගන්න කෙනෙක් නෑ. මේ ලෝකුම නිරේ අර ලෝදී ඇතුළට ඔහු ගිලිලා ගිහිල්ලා අවුරුදු දහස් ගණනක් යනවා කියනවා ගිහිල්ලා මේ ලෝකුම නිරේ පතුලේ වදින්න. කවුරුවත් බේරගන්න කෙනෙක් නෑ. හරියට ලෝදිය ගොඩේ උණු වෙනවා. හැබැයි එතනින් චුත වෙන්නෙත් නෑ. කර්මයේ ගෙවිලා අවසන් වෙනකන් චුතවීමක් නෑ කියනවා. වේදනාව දැනෙනවා විලාප දෙනවා බේරගන්න කෙනෙක් නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ අවුරුදු දහස් ගණනාවකට පස්සේ ආයෙමත් යට ඉඳන් ටික උඩට ඇවිල්ලා ලෝකුම නිරෙන් උඩට එනවා. ආයෙමත් ටික යටට යනවා. මේ විදිහට අවුරුදු දහස් ගණනක් ලෝකුම නිරේ තුල පැහිලා එතනින් නිරිපල්ල ඔවුන් අරගෙන වීසි කරනවා මහා නිරේට. එතකොට මහා නිරේ ස්වභාවයත් බුදුරජාණන් වහන්සේ වදාලා යොදුන් 100ක් දිග 100ක් පළල ප්‍රමාණයේ හරියට හතර පැත්තෙම බිත්ති වලින් ගිනි දැල් විහිදෙන තැනක් කියනවා මහා නිරේ කියන්නේ. මේ මහා නිරේට වැටිච්ච නිරි සත්වයෝ කොතනින් හරි පැනලා බේරෙන්න හිතාගෙන ඈතින් එක දොරටුවක් ඇරිලා පේනකොට ඒ දිසාවට මේ කණ්ඩායම්ම බේරෙන්න දුවනවා. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. දහස් ගණන් ලක්ෂ ගණන් නිරි සත්වයෝ මේ නිරේ තුල දුක් විඳිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහා නිරේ එක දොරටුවක් දිහාවට දුවගෙන යනකොට ඒ දොරටුවට ලං වෙනකොට ඒ දොරටුවෙන් විශාල ගිනි ජාලාවක් තමන්ගේ ඉදිරියට වදිනවා. ඒ ගින්න පීරගෙන දුවනවා එතනින් පැනලා බේරෙන්න. ඒ ගින්නට ඔහුගේ සම මස් නහර පිලිස්සලා ඇට මිදුළු වලිනුත් දුන්දාන මට්ටමට මේ අස්ති ඔක්කොම පිච්චිලා කරවෙන මට්ටමට ඔහුගේ ශරීරය ගිනි ගන්නවා කියනවා. කොයි තරම් වේදනාවෙන් විලාප දුන්නත් ඔහු එතනින් චුත වෙන්නේ නැහැ කියනවා. ඒ දොරටුව ළඟට යනකොටම ඒ දොරටුව වැහෙනවා. ඒ සැනින් ආයෙමත් අර ඕපපාතික ශරීරය ආයෙමත් සකස් වෙනවා. මේ විදිහට මහා නිරේ එක දිසාවට දුවමින් අවුරුදු දහස් ගණනක් දුක් විඳිනවා. එතනින් ඔවුන් වැටෙනවා කුක්කුල කියන නිරේට. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ගූත නිරේ, කුක්කුල නිරේ, අසිපත් නිරේ එකින් එක නිරේට මේ නිරි සත්‍යය දුක් විඳින ආකාරය බාල පණ්ඩිත සූත්‍රයේ තුල දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, කයෙන් අකුසල් කරපු, වචනෙන් අකුසල් කරපු, මනසින් අකුසල් කරපු බාලයා මෙලවදී යන තැන නින්දා අපහාස විඳිමින් ජීවත් වෙලා කරපු අකුසල් වැරදිවලට රජවරු උසාවි වලින් රාජ දඬුවම් ලැබෙනකොට ඒව අහනකොට මෙරි ජීවත් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මරණ මංචකයේ තුලත් විඳවලා දුක් විඳලා කරපු අකුසල් බලවත් වෙලා මැරිලා නිරේ තුල ඉපදිලා මේ විදිහේ දුකක් විඳිනවා. යම් දවසක නිරෙන් චුත වෙනවද? බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිරේ තුල විඳින දුක ඒ අකුසලයේ ගෙවිලා අවසන් වෙනකොට නිරෙන් චුත වෙනවා. බොහෝ වෙලාවට නිරෙන් චුත වෙන කෙනා ඊළඟට ඇදිලා යන්නේ තිරිසන් ලෝකයකට කියනවා. බුදුරජාණන් වහන්සේ බාල පණ්ඩිත සූත්‍ර දේශනාවේදී දේශනා කරනවා මහණෙනි, තිරිසන් ලෝකයේ මේ තනපත් බුදින තිරිසන් සත්වයෝ ඉන්නවා කියනවා. මේ තනකොළ ආහාරයට ගන්න සත්වයෝ. ඒ තමයි කියනවා අස්සයෝ, ඒ වගේම ගවයෝ, එළුවෝ වගේ නොයෙක් තිරිසංගත සත්වයෝ ඉන්නවා කියනවා. ඔවුන් ආහාරයට ගන්න තනකොළ කියනවා. මහණෙනි, මේ වගේ තනකොළ ආහාරයට ගනිමින් සමහර සතුන් වමාර ඒ තනකොළම කොයිතරම් මිනිස්සු අප්පිරියා කරත් ඔවුන් ඒ ආහාරයට අරගෙනයි කියනවා ජීවිතේ ජීවත් වෙන්නේ. ඇයි මහණෙනි මෙවැනි තැන්වල සත්වයෝ උපදින්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, පෙර කරන ලද අකුසල කර්ම නිසාමයි කියනවා. බාල වූ අකුසල් රැස් කිරීම නිසාමයි කියනවා තනකොළ කන සත්වයන් වෙලා ඒ අතර උපත කරා යන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ මිනිස්යන් අසූචි වලට කොයිතරම් පිළිකුල් කරනවද? නමුත් අසූචි ආහාර කරගන්න තිරිසංගත සත්වයෝ තිරිසන් ලෝකේ උපදිනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ කුකුලන්, ඌරන්, ඒ වගේම හිවලුන්, සමහර බල්ලු බලල්ලු වගේ සත්තු අසූචි ආහාර කරගන්නවා කියනවා.
බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ තරම් දුර්ගන්ධයක් තියෙන මේ තරම් පිළිකුල් සහගත අසූචි ආහාර කරගනිමින් සත්වයා ජීවත් වෙන්නේ ඇයි? මහණෙනි ඔවුන් අසූචි ආහාර කරගන්න ලෝකවල උපත කරා යන්නේ පෙර කරන ලද අකුසල කර්ම නිසාමයි කියනවා. බාල වූ අකුසල් රැස් කිරීම නිසාමයි කියනවා අසූචි කන සත්වයන් වෙලා කෙනෙක් උපදින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය විතරක් නෙමෙයි. එතනින් මැරිලා ගිහිල්ලා සමහර උපදිනවා අඳුරේම ඉපදිලා අඳුරේම දිරලා අඳුරේම වයසට ගිහින් අඳුරේම මැරිලා පොළොව ඇතුළෙම දිරලා කුණු වෙලා යන සත්ත්ව වර්ග ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ තමයි කියනවා කීටයන් පණුවන් ගැඩවිලන් ආදී මේ පොළොව ඇතුළේ ඉන්න සත්ත්ව වර්ග. ඔබ හිතන්න මේ පොළොව හාරලා බලන්න හාරන්න පොළොව ඇතුළේ කොච්චරනම් සත්වයෝ ඉන්නවද කියලා. පණුව ගැඩවිල්ලු කොයි තරම් මේ පොළොව ඇතුළේ පොළොව තුලම ඉපදිලා පොළොවේම ජීවත් වෙලා මේ අඳුරෙම දිරලා අඳුරෙම මැරිලා යන සත්ත්ව වර්ග කොච්චරනම් ඉන්නවද මේ මහ පොළොව තුල. බුදුරජාණන් වහන්සේ වදාලා ඇයි මහණෙනි සත්වයන් මෙවැනි තැන්වල උපත කරා ගිහි මේ වගේ ජීවිත ගෙවන්නේ? පෙර කරන ලද බාල වූ අකුසල් නිසාමයි කියනවා ඔවැනි තැන්වල මේ සත්වයන් උපත කරා යන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ විතරක් නෙමෙයි. ජලයේ ඉපදිලා ජලයේම ජීවත් වෙලා ජලයේ දිරලා ජලයේම මැරිලා කුණු වෙලා යන සත්වයෝ ඉන්නවා. මාළුවන් කිඹුලන් ආදී නොයෙක් මත්ස්‍ය වර්ග ඉන්නවා. ජලයේම ඉපදෙනවා ජලයේ ජීවත් වෙනවා ජලයේ දිරලා ජලයේ තුලම මැරිලා යනවා. ඇයි මෙවැනි තැන්වල සත්‍යය උපදින්නේ? එහෙම උපදින්න හේතුව තමයි කියනවා බාල වූ අකුසල් රැස් කිරීම. එතකොට බලන්න පින්වතුනි මිනිස්සෙක් හැටියට ජීවත් වෙලා කයෙන් අකුසල් කරලා වචනයෙන් අකුසල් කරලා මනසින් අකුසල් කරන මේ බාල වූ පුද්ගලයා මෙලවත් ජීවත් වෙන්නේ විඳවමින් තමයි මෙලව ජීවත් වෙන්නේ. මරණින් මත්තේ නිරේට වැටිලා මහා දුකක් විඳිනවා. නිරේ මිදිලා බොහෝ වෙලාවට තිරිසන් ලෝකෙ එක්ක තනකොළ කන තිරිසන් සත්තු වෙලා උපදිනවා. එක්ක අසූචි කන තිරිසන් සත්තු වෙලා උපදිනවා. එක්ක මහ පොළොව ඇතුලේ අඳුරෙම ඉපදිලා අඳුරෙම දිරලා අඳුරේ මැරිලා යනවා කියනවා. එහෙම නැත්නම් ජලයේ ඉපදිලා ජලයේම දිරලා ජලයේ මැරිලා යනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ තිරිසන් ලෝකේ දුක් විඳලා සමහර වෙලාවට එතනින් බැරි වෙලා හරි ප්‍රේත ලෝකවලත් දුක් විඳලා මනුස්ස ලෝකයකට ආවොත් ඒ කරපු අකුසලයේ ගෙවලා තිරිසන් ලෝකයක ඉඳන් අපායක ඉඳන් මනුස්ස ලෝකයකට එනවා නම් හොඳ මනුස්ස ජීවිතයක් නම් ලබන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එවැනි අය ඊටාම පහත් කුලවලයි කියන උපදින්. ඒ විතරක් නෙමෙයි ඊටාම දුප්පත් එදා වේලවත් හම්බ කරගන්න බැරි දිලිඳු පවුල් වලයි කියන උපදින්. ඒ විතරක් නෙමේ අංග විකල අය වෙලා ඊළඟට අඟුටු මිටි අය වෙලා ඊළඟට ශරීරයේ යම් යම් ඉන්ද්‍රිය විකලත්වයේ ඇති අය වෙලා සමහර වෙලාවට ඇස් පේන්නේ නැහැ අංග විකලයි අතපය කොරයි ඇවිද ගන්න බෑ එක්තැන් වෙලා මෙවැනි ශරීර ඇතුව තමයි කියනවා අපායේ ඉඳන් එන කෙනෙක් මනුස්ස ලෝකෙට ආවත් බොහෝ වෙලාවට මනුස්ස ජීවිතයක් ලබන්නේ එවැනි ශරීර ඇතුවයි කියනවා. ඔබ බලන් අපිට රූපවාහිනියක පවා දකින්න ලැබෙන ඔය අප්‍රිකානු රටවල ඉපදිලා ඉන්න අය. සමහර වෙලාවට බැලූ බැල්මෙන්ම නිකම් මිහිපිට අපායවල් වගේ අපිට පේන්නේ. කොයි තරම් දුකක් විඳිනවද? ඔවුන් හරියට මෙලව ජීවත් වෙන්නෙත් අමනුෂ්‍යෝ පෙරේතයෝ අපායවල් වල ඉපදිච්ච සත්වයෝ වගේමයි. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා මෙවැනි බාල වූ අකුසල් කරපු කෙනෙක් නිරේ දුක් විඳලා එතනින් තිරිසන් ලෝකෙට ඇවිල්ලා එතනත් දුක් විඳලා සමහරලාට පෙරේත ලෝකවලත් ඉපදිලා අමනුෂ්‍ය හැටියටත් දුක් විඳලා මනුස්ස ලෝකයකට ආවත් ඔහු අංග සම්පූර්ණ තමන්ගේ අවයව ඉන්ද්‍රියන් යහපත් විදිහට ලැබිච්ච හොඳ මනුස්ස ජීවිතයක් නම් ලබන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කොයිතාම දුප්පත් පවුලක දුප්පත් කුලයක කන්න බොන්න නැතුව ඉන්ද්‍රිය විකලත්වයකින් යුක්තව ඔහුගේ ශරීරයේ කුලෙඩ රෝග බහුලව බොහෝම දුක්ඛිත උපතක් තමයි දුක් සහිත මනුස්ස ජීවිතයක් තමයි කියනවා කෙනෙකුට ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා එවැනි කෙනෙක් ඒ ජීවිතයේ තුලදී ඒ මුල් කරගෙන තව තවත් කරන්නෙත් අකුසල්මයි කියන. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි
තිරිසන් ලෝකෙ ඉපදිච්ච තිරිසන් සත්වයෙක් දැන් නිරේ ඉඳන් තිරිසන් ලෝකෙට ආව කෙනෙක් තිරිසන් ලෝකෙන් ආයෙමත් මනුස්ස ජීවිතයකට එනවා කියන කාරණේ ඊටාම දුර්ලභයි කියනවා. අන්න එතකොට ස්වාමීන් වහන්සේ නමක් අර පිරිස අතරින් නැගිටලා බුදුරජාණන් වහන්සේට වැඳගෙන කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තිරිසන් ලෝකෙ ඉපදිච්ච කෙනෙක් මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක දුර්ලභයි නම් අපට තේරෙන විදිහේ උදාහරණයකින් දේශනා කරන සේක්වා කියලා ඉල්ලීමක් කරා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි උපමාවක් කියන්නම්. එක විය සිදුරක් තියෙන විය ගහක් තියෙනවා විය දණ්ඩක්. මේක කෙනෙක් විසිකරාට පස්සේ මේක පාවෙලා ගිහිල්ලා මහා සාගරයට යනවා. මේ මහා සාගරයේ තුල උතුරින් හුලං හමනකොට දකුණු දිශාවටත් දකුණින් හුලං හමනකොට උතුරු දිශාවටත් නැගෙනහිරින් එන හුළඟට බටහිර දිශාවටත් මේ වියගහ මහා සාගරයේ තුල පාවෙමින් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ සාගර පතුලේ ඉන්නවා එක ඇහැක් පමණක් පෙනෙන අවුරුදු 100කට වතාවක් සාගර පතුලෙන් උඩට ඇවිල්ලා අහස දිහා බලලා ආයෙමත් සාගරයේ ඇතුළට යන කැස්බෑවේ. එතකොට මේ එක ඇහැක් පේන කැස්බෑව අවුරුදු 100කට එක වතාවයි සාගරයෙන් උඩට ඇවිල්ලා අහස දිහා බලන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේසා විශාල මහා සාගරයේ තුල අර වියගහ සාගරයේ පාවි තියෙනකොට අර කන කැස්බෑවා එක ඇහැක් විතරක් පෙනෙන කැස්බෑවා සාගර පතුලෙන් උඩට ඇවිල්ලා අවුරුදු 100කට පස්සේ අහස බලන්න හිස ඉහළට ගන්නකොට සාගරෙන් උඩට ඔළුව දානකොට හරියට අර වියගහත් එතනටම එකතු වෙලා වියගහ අස්සෙන් මේ කැස්බෑවගේ හිස ගිහින් ඒ අතරින් අහස පේනවා කියන කාරණේ සිද්ධ වෙන්න පුළුවන්ද කියලා. ඊටාම අතිශයින් දුර්ලභ කාරණයක්. වික්ෂුන් වහන්සේලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේක හිතා ගන්නවත් බැරි තරම් දුර්ලභයි. වෙන්න පුළුවන්. හැබැයි අතිශයින්ම දුර්ලභයි. සාගරේ කොයිතරම් විශාලද? එවැනි විශාල සාගරයක් තුල එක සිදුරක් තියෙන මේ වියගහ මේ සාගරයේ තුල හුළඟින් පාවි සාගරේ එහාට මෙහාට පාවි තියෙනකොට අවුරුදු 100කට එක වතාවක් ඉහළට ඇවිත් අහස දිහා බලන කැස්බෑවෙකුගේ හිස හරියට වියගහ අතරින් ගිහින් අහස පේනවා කියන එක ඊටාම දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි තිරිසන් අපායේ ඉපදිච්ච කෙනෙක් ආයෙමත් මනුස්ස ජීවිතයක් ලබනවා කියන කාරණය ඔයිටත් වඩා දුර්ලභයි කිය. ඔන්න බලන්න තිරිසන් ලෝකේ ඉපදිච්ච කෙනෙක් කොයිතරම් දුර්ලභද මනුස්ස ජීවිතයක් ලබන්න. ඒකට හේතුව උන්වහන්සේ පෙන්නනවා මහණෙනි තිරිසන් ලෝකයේ තුල ධර්මචර්යාවක් සමචර්යාවක් කුසල ක්‍රියා කිරීමක් නැහැ කියනවා. ඔබ බලන්න තිරිසන් සත්වයන්ට පින් කරන්න කුසල් කරන්න සිල් රකින්න ධර්මයේ හැසිරෙන අවස්ථාවක් නැහැ. ඔවුන් තිරිසන් ලෝකේ ඉපදුනා නම් ඒ ඉපදිච්ච වෙලාවෙ ඉඳනුත් කරන්නේ අකුසල්. එක්ක සත්තු මරාගෙන කනවා. නිතර බයෙන් තැති ගැනීමෙන් තමයි මේ ලෝකයේ තුල ඉන්නේ. තිරිසන් ලෝකේ ඉපදිච්ච කෙනෙකුට කුසල් කරන්න, බණ අහන්න, පින් කරන්න, සිල් රකින්න අවස්ථාවක් නැහැ කියන. ඒ නිසා තිරිසන් ලෝකේ ඉපදිච්ච කෙනෙක් ආයෙමත් තිරිසන් ලෝකෙම උපතක් කරා තමයි ඇදිලා යන්නේ. කලාතුරකින් කන කැස්බෑව විය සිදුරෙන් අහස දකිනවා වගේ කියනවා මනුස්ස ජීවිතයක් ලබන්න. හැබැයි එහෙම මනුස්ස ජීවිතයක් ලැබුවත් අපායක ඉඳන් මනුස්ස ලෝකෙට ආපු කෙනෙක් අංග සම්පූර්ණ මනුස්ස ජීවිතයක් නම් ලබන්නේ නැහැ කියනවා. බොහෝම දුප්පත් තැනක බොහෝම දුක් සහිත ශරීරයක් ඇතුව එදා වේලවත් හම්බ කරගන්න බැරුව අතපය අංග විකල වෙලා ශරීර අවයව නොයෙක් ලෙඩ රෝග ඇතුව බොහෝම දුක් සහිත මනුස්ස ජීවිතයක් තමයි කියනවා ලබන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි බාල වූ පුද්ගලයා මෙලවත් පරලවත් ඔය විදිහටයි කියනවා දුක් සහිත ජීවිතයක් විඳවන්නේ. අන්න බලන්න බාලයාට බාල වූ ක්‍රියාවන් කිරීම නිසා බාල වූ වචන කතා කිරීම නිසා බාල වූ අකුසල සහගත සිතුවිලි සිටීම නිසා මෙලවත් පරලවත් විඳවන්න වෙන ආකාර. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පණ්ඩිතයා ගැන. දැන් බාලයා ගැන ඔය වගේ දේශනා කරා වගේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි පණ්ඩිතයා ගැන දේශනා කරමි. පණ්ඩිතයා කියලා කියන්නේ වචනෙන් පින් කරන කෙනා. දස කතාවල යෙදෙනවා. බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ. වචනයෙන් පින් කරනවා. කය මුල් කරගෙන පින් කරනවා. හොරකම් කරන්නේ නැහැ, වැරදි කාම සේවනයේ දෙන්නේ නැහැ, ප්‍රාණඝාත කරන්නේ නැහැ,
සතුන් කෙරෙහි මෛත්‍රියෙන් කරුණාවෙන් හැම වෙලාවෙම හිතනවා මගේ කය මුල් කරගෙන කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් සත්වයකුටවත් නොවේවා කියන මෛත්‍රියෙන් තමයි තමන්ගේ අතපය පවා හසුරුවන්. හිතන හැම සිතුවිල්ලක් තුළම සියලු සත්‍යයෝ සුවපත්තේවා වෛර නැත්තෝ වෙම්වා තරහ නැත්තෝ වෙම්වා ඉරිසියා නැත්තෝ වෙම්වා මෙවැනි මෛත්‍රී සහගත කරුණා සහගත මුදිතා සහගත පුුණ්‍ය සහගත සිතුවිලි තමයි පණ්ඩිත වූ ධර්මය දන්න සත්පුරුෂ කෙනෙක් නිතර හිතන්නේ කියන්නේ කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ විදිහට තමන්ගේ සිතින් කයින් වචනයෙන් පින් කරන පුුණ්‍ය සහගත ක්‍රියාවන්ගේ දෙන පණ්ඩිත කෙනා මෙලවත් තුන් ආකාරයකට සැපයක් සුවයක් ආධ්‍යාත්මික සැනසීමක් ලබනවා කියල්. අර වගේම බුදුරජාණන් වහන්සේ වදාළ මේ පණ්ඩිත වූ පින් කරන සත්පුරුෂ කෙනා මහපාරය ඇවිදගෙන යනවා. වීදියකදි හරි හතරමං හන්දියකදි හරි තුම්මං හන්දියකදි හරි. මිනිස්සු එකතු වෙලා කතාබස් කරනවා මේ අසවල් අසවල් අය බොහෝම හොඳයි. හරීම සීලවන්තයි. බොහොම ගුණෙහාපත් පිනිස්සු. සමහර වෙලාවට ඔහුටම කියනවා මේ මහත්තය හරි හොඳ කෙනෙක්. කවදාවත් හොරකමක් වංචාවක් වැරදි දෙයක් කරන්න නැති බොහෝම ගුණෙහාපත් කෙනෙක්. එතකොට තමන් ගැන ගුණ කියනවා. එක්කො තමන් හා සමාන සීලවන්ත අයගේ ගුණ කියනවා. තමන්ට සමාජයේ අහන්න ලැබෙනකොට ලොකු සතුටක් ආධ්‍යාත්මික සතුටක් සැනසීමක් ඇති වෙනවා. මම මිනිස්සුන්ගෙන් කොයි තරම් ප්‍රශංසාවට ලක්වෙන සීලවන්ත ජීවිතයක් ගත කරන කෙනෙක්ද කියලා යන යන තැන ප්‍රශංසාවට ලක්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. අන්න පණ්ඩිතයාට මෙලව ලැබෙන ආනිසංසයක්. ඒ විතරක් නෙමේ ඔහුට සමාජයේදී දැනගන්න ලැබෙනවා දෙවනි කාරණය තමයි ඔන්න අපරාධ කරපු වැරදි කරපු සොරුන් අල්ලගෙන ගිහින් රජවරු දඬුවම් කරා. අතපය කැපුවා එක්කො ඇත්තු ලව්ව පෑගෙව්වා උණු තෙල් හිසට වැක්කෙරුවා කසවලින් පහර දුන්න අතපය කපල දැම්ම ඊළඟට වෑයකින් මෙහෙම පණපිටින් රැහැල මැරුවා උණු තෙල් වැක්කෙරුවා කකුල් පල්ල ලුණු දාලා ඇවිද්දෙව්ව මේ වගේ එදාදීපු වදහිංසා ගැන අහන්න ලැබෙනකොට එක්ක අද කාලෙනම් අපිට පොතක් පත්තරයක් කියෝනකොට මේ වගේ වැරදි කාරයන්ට උසාවිවලින් රාජ දඩුවන්වලින් මේ වගේ දඩුවන් ලැබුණා කියලා අපිට අහන්න දකින්න ලැබෙනකොට සීලවන්ත කෙනාට හිතෙන්නේ අනේ මම නම් මේ වගේ පව්කං කරලා නෑ. මේ වගේ පව්කං නොකිරීම නිසා මං කොච්චර සැනසීමකින්ද ඉන්නේ. ඒ වගේ මෙවැනි අකුසල් කරපු අයට මේ වගේ දඩුවන් ලැබුණා කියලා අහන්න ලැබෙනකොට සීලවන්ත ජීවිතයක් ගත කරන පණ්ඩිත කෙනාට ලොකු සතුටක් ඇති වෙනවා. මම මේ විදිහේ දඬුවම් ලබන විදිහේ වැරදි කරලා නෑ නේද කියලා කොයි තරම් සතුටක් ආධ්‍යාත්මිකව මනසෙන් උපදිනවාද. බුදුරජාණන් වහන්සේ වදාලා ඔහු මෙලව දෙවනි ආකාරයේ සැනසීමක් ලබනවා කියලා. ඊළඟ කාරණේ තමයි මරණ මංචකයේදී පවා Taman තනි වුණාම හැම වෙලාවෙම කරපු පින් දහම් සිහි වෙනවා. මරණ මංචකයේදී කරපු පින තමයි සිහි වෙන්නේ. ඔබ බලන්න දුටුගැමුණු රජතුමා කරපු පින් දහම් පින් පොත මරණ මංචකයේ සිහිපත් කරගත්තා කියලා අපි අහලා තියෙනවා. ඒ විතරක් නෙමේ එදා මිනිස්සු යහපත් දේවල් තමන් කරන දානමාන ආදී පින්කම් සිල් රකින්නේවා භාවනා කරනේවා මම අසවල් දවසේ මේ විදිහේ පිනක් කරා මේ විදිහේ යහපත් දෙයක් කරා මේ වගේ දන් පැන් දුන්නා මේ විදිහට සිල් සමාදන් වුණා මේ සියල්ල ගැන නිතර නිතර සිහි කරනවා. මරණ මංචකයේදීත් සිහි කරනවා. මරණ මංචකයේ කරපු පින් දහම් සිහි කරන්න ලොකු සතුටක් උපදිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පණ්ඩිත කෙනා මෙලව කයෙන් වචනයෙන් මනසින් සිල් රැකලා පින් කරලා මරණ මංචකයේ පවා තමන් කරපු පින් දහම් යහපත් දේවල් සිහි කරගෙන සුගතියේ හිත පිහිටවාගෙන බොහෝම සතුටින් කියනවා මරණයට පත් වෙන්න. පින්වතුනි පින් කරපු අයට බොහෝ වෙලාවට මරණාසන්න වෙනකොට පෙර නිමිති පහළ වෙනවා දිව්‍ය විමාන පේනවා. දෙවිවරු ඇවිල්ලා ඒ දිව්‍ය රථවලින් දිව්‍ය ලෝකවල ඇවිදින් කතා කරන සිදුවීම් ගැන ධර්මයේ තියෙනවා. එන්න අපේ දිව්‍ය ලෝකයට. එන්න අපේ දිව්‍ය ලෝකයට මේ විදිහේ සැප සම්පත් තියෙනවා කියලා යාමයේ තුසිතේ නිම්මාන රති පරිනිම්මිත වසවර්ති ආදී ඒ දිව්‍ය ලෝකවලින් දෙවිවරු ඇවිදින් කතා බස් කරනවා. එතකොට බලන්න මරණ මංචකයේ පවා දෙවියන් පෙනී ඉඳිමින් දිව්‍ය ලෝකවලට කතා කරනකොට තමන් කරපු පින් දහම් යහපත් දේවල් තමන්ට සිහි වෙනකොට කොයි තරම් සතුටින්ද
මරණයට පවා පත්වෙන්නේ. අන්න බලන්න මරණයේදිවත් බයක් තැති ගැනීමක් දුකක් නැතුව සතුටින් මැරෙන්න නං තමන් ජීවත් වෙලා ඉන්න කාලෙ කයෙන් වචනයෙන් මනසින් පින් කරන්න කුසල් දහම් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. උන්වහන්සේ වදාළ මහණෙනි මෙලව ඔය ආකාරයේ සැප සහිත ජීවිතයක් ගත කරන පණ්ඩිත කෙනා මරණින් මත්තේ හරියට හිසේ තිබ්බ බරක් බිමට වැටෙනවා වගේ කායස්ස බේදා පරම්මරණා සුගතින් සග්ගන් ලෝකං උප්පජ්ජති කියනවා. හරියට කයබිඳී මරණින් මත්තේ සුගතිය උපදිනවා කියන. බොහෝ වෙලාවට දිව්‍ය ලෝකවල ඉපදිලා ඒ දිව්‍ය මේ සැප සම්පත් විඳිනවා කියනවා. පින්වතුනි එක දේශනාවක තියෙනවා දීඝනිකායේ පායාසි රාජඤ්ඤ කියන සූත්‍ර දේශනාවේ මේ පායාසි කියන රජතුමා දිව්‍ය ලෝක අපායවල් පිළිගන්නේ නැති කෙනෙක්. කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේට මේ රජතුමා කියනවා ස්වාමීනි මම නම් දිව්‍ය ලෝක ගැන විශ්වාස කරන්නේ නැහැ කියලා. එතකොට කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ අහනවා රජතුමනි මොන හේතුවක් මතද මොන වගේ හේතු මතට රජතුමා මෙවැනි තීරණයකට ආවේ? ස්වාමීනි මම මේ ලෝකෙ පින් කරපු අය ගැන අහලා තියෙනවා. හොඳට සිල් රැකපු අය ගැන අහලා තියෙනවා. ඒ අය මරණාසන්න වෙනකොට මම ගිහින් කියනවා ඔබ කයින් පින් කරගත්ත කෙනෙක්. ඔබ වචනේනුත් පින් කරපු කෙනෙක්. ඔබ මනසිනුත් පින් කරපු කෙනෙක්. ඔබ වගේ අය මරණයට පත් වෙලා දිව්‍ය ලෝකෙ උපදිනවා කියලා ධර්මයේ තියෙනවා. එතකොට ඔබත් විශ්වාස කරනවා. ඔබත් සතුටින් ඉන්නේ. ඔබ මරණයට පත් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුනොත් මට ඇවිදින් දෙවි කෙනෙක් හැටියට පෙනී ඉඳලා මම දිව්‍ය ලෝකෙ ඉපදුනා දිව්‍ය ලෝකෙ මේ විදිහයි කියලා මට කියන්න ඕන කියලා මම මිනිස්සුන්ව පොරොන්දු කරවගත්තා. ස්වාමීනි බොහෝ දෙනෙක් මට පොරොන්දු වෙලා රජතුමනි මම දිව්‍ය ලෝකෙ ඉපදුනොත් රජතුමාට ඇවිදින් මේ ගැන කියන්නම් කියලා පොරොන්දු වෙලා මැරුණයි කියනවා. හැබැයි මේ මැරිච්ච කිසිම කෙනෙක් මා ඉදිරියේ පෙනී ඉඳලා රජතුමනි මම මේ විදිහේ දිව්‍ය ලෝකයක ඉපදුනා කියලා මේ තාක්කල් කියපු කෙනෙක් නෑ කියනවා. අන්න ඒ නිසා මම නම් ඔය දිව්‍ය ලෝක පිළිගන්නේ නැහැ කියලා රජතුමා කියනවා. අන්න ඒ වෙලාවේ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ රජතුමාට කියනවා රජතුමනි ඕකට මං උපමාවක් කියන්නම් කියනවා. රජතුමා හිතන්න කියනවා කෙනෙක් බොහෝම ලස්සනට සැපසේ ඉන්න කැමති කෙනෙක් අසූචි වලකට ඇදගෙන වැටෙනවා කියනවා. අසූචි වලකට වැටිලා කරවටක් අසූචි තැවරිලා මේ වලෙන් පැනගන්න බේරෙන්න දඟලනකොට තමන්ගේ හිසේ නහයේ මූණේ කටවල ඇඟ හැමතැනම අසූචි තැවරෙනවා. ඔහු කෙරෙහි කරුණාවන්ත පුද්ගලයෙක් මොකද කරන්නේ? ඔහුව කොහොම හරි ලීයක් හරි දණ්ඩක් හරි දාලා ඔහු අර අසූචි වලින් ගොඩට අරගෙන ඔහුව නාවලා අර ඇඟේ තියෙන දුර්ගන්ධය අසූචි ගඳ සම්පූර්ණයෙන් ඇඟෙන් යනකම් ඔහුව පිරිසිදු කරලා නාවලා සුවඳ පැන් වර්ග ගල්වලා දෙවි කෙනෙක් වගේ ඔහුව සලු පිළිවලින් සරසනවා කියනවා. ඔහුට හොඳ වටින ඇඳුම් අන්දනවා. ආභරණ පලන්දනවා. සුවඳ වර්ග ඇඟේ ගල්වනවා. දැන් ඔහු අර අසූචි වලින් ගොඩට අරගෙන දෙවි කෙනෙක් වගේ ලස්සන කරලා ආභරණ පලන්දලා තියෙන්නේ. කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ අහන රජතුමනි ඔහුට ආයෙමත් කවුරු හරි කිව්වොත් අර අසූචි වලට පනින්න කියලා ඔහු පණීද කියලා අහනවා. අන්න එතකොට රජතුමා කියනවා ස්වාමීනි ඒ වගේ අසූචි වලකින් ගොඩට අරගෙන ඔය විදිහට සුද්ධ පවිත්‍ර කරලා සුවඳ වර්ග ගල්වලා දෙවි කෙනෙක් වගේ සරසපු කෙනෙකුට ආයෙමත් අසූචි වල දිහා ඒ කෙනා හැරිලවත් බලන්නේ නැහැ කියනවා. අන්න ඒ වෙලාවේ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ කියන රජතුමනි දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවි කෙනෙකුට මනුස්ස ලෝකෙ කියන්නේ හරියට අසූචි වලක් වගේ තැනක් කියනවා. ඒ නිසා මේ මනුස්ස ලෝකෙන් මරණයට පත් වෙලා දිව්‍ය ලෝකේ දිව්‍ය සැප සම්පත් විඳින දෙවිවරු ආයෙමත් මේ මනුස්ස ලෝකෙට නම් ඇවිල්ලා මම මේ විදිහයි කියලා රජතුමාට කියන්න මේ අසූචි වලට නම් එන්නේ නැහැ කියනවා. එතකොට බලන්න පින්වතුනි සත්පුරුෂ කෙනාට පණ්ඩිත කෙනාට තමන්ගේ කයෙන් වචනයෙන් මනසින් පින් කරගෙන මෙලවත් සැපසේ ඉන්න කෙනාට මරණින් මත්තේ දිව්‍ය ලෝකේ යනවා කියන්නේ කොයි තරම් සැපයක් විඳින්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එවැනි දිව්‍ය සැප සම්පත් විඳින අය දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකේ ඉපදුනොත් ඒ අය උපදින්නේ බොහෝ වෙලාවට සක්විති රජවරු වෙලා උපදිනවා කියනවා. චක්‍රවර්ති රජ කෙනෙක් ගැන ධර්මයේ සඳහන් වෙනවා මේ මුළු ලෝකෙම පාලනය කරන 이르දි බල සම්පන්න අජානීය අශ්වයන් ඇත්තු ඉන්න සක්විති රත්නයන් පහළ වෙච්ච අහසින් යාමේ 이르දිමේ චක්‍ර රත්නයක් තියෙන
නොයෙක් විදිය සැප සම්පත් විඳිමින් මුළු ලෝකයේම සීලවන්ත කරන පින්වන්ත රජවරු වෙලා උපදිනවා කියන. සිටුවරු වෙලා උපදිනවා කියන. ඊටාම සැප සම්පත් බහුල පින්වන්ත පොහොසත් ඊළඟට ඒ සිව් පසේ Tamanට ඕන තරම් සැප සම්පත් ලැබෙන මනුස්ස ජීවිත තමයි කියනවා දිව්‍ය ලෝකේ ඉඳන් බැරි වෙලාවත් මනුස්ස ලෝකෙට ආවත් ලබන්නේ. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි පණ්ඩිත කෙනාගේ ස්වභාවය අන්නේ විදිහයි කියනවා. එතකොට බලන්න මේ බාල පණ්ඩිත සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දුන්නා බාල වූ පුද්ගලයා අකුසල් රැස් කරලා මෙලවත් විඳවනවා, නිරේට ගිහිල්ලා මහා දුකක් විඳලා තිරිසන් ලෝකෙත් තිරිසන් සත්තු අතර එක්ක තනකොළ කමින් එක්ක අසූචි ආහාර කරගනිමින් එක්ක ජලයේ එක්ක පස් යට දුක් විඳලා තිරිසන් ලෝකෙන් මනුස්ස ලෝකයකට ආවත් හරියට කෑම බීමවත් තියෙන හොඳ ශරීරයක් ඇති මනුස්ස ජීවිතයක් නම් ලබන්නේ නෑ කියනවා. අපායේ ඉඳන් අකුසල් කරලා මනුස්ස ලෝකෙට එන කෙනෙක් මනුස්ස ලෝකෙ තුලත් ඊටාම දුප්පත් එදා වේලවත් හම්බ කරගන්න බැරි අංග විකල වෙච්ච විකෘති වෙච්ච දුක් සහිත ලෙඩ බහුල මනුස්ස ජීවිතයක් ශරීරයක් තමයි කියනවා ලබන්නේ. නමුත් මේ ජීවිතය තුල පින් කරගත්ත කෙනා සත්පුරුෂයා කයෙන් වචනයෙන් මනසෙන් පින් කරපු කෙනා පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරපු කෙනා මෙලවත් සැප විඳිනවා. මෙලවත් සැපසේ ජීවත් වෙනවා. එවැනි අය මෙලව සැප විඳලා දිව්‍ය ලෝකෙ ඉපදිලා මනුස්ස ලෝකයකට ආවත් සක්විති රජවරු වෙලා එක්ක රජවරු වෙලා සිටුවරු වෙලා බොහෝම සැප සම්පත් ඇතුව නිරෝගී සම්පත්තිය ඇතුව මනුස්ස ජීවිතයක් ලබනවා කියනවා. එහෙමනම් පින්වතුනි අපට පේනවා මේ බාල පණ්ඩිත කියන සූත්‍ර දේශනාව තුලින් බාලයා කියන කෙනා අකුසල් රැස් කරන කෙනා මෙලවත් පරලොවත් කොයිතරම් දුකක් විඳිනවද? පණ්ඩිත කෙනා කුසල් දහම් කරපු පින්වන්ත කෙනා කොයිතරම් මෙලවත් පරලොවත් සැපයක් විඳිනවද? එහෙමනම් ඔබ හැමදෙනාම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. මජ්ක්‍ධිම නිකායේ තියෙන මේ බාල පණ්ඩිත සූත්‍රය ඇසුරින්ම ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න. මම නම් බාල වූ අකුසල් රැස් කරගන්නේ නැහැ. මම සියලු අකුසල් වලින් වළකිනවා. සබ්බ පාපස්සකරණ. මමත් පණ්ඩිතෙක් හැටියට කුසල් දහම් පින් දහම් රැස් කරගන්නවා. කුසලස් උපසම්පදා. මම මගේ හිත දියුණු කරගන්නවා. සචිත්ත පරියෝදපන. මමත් මේ බුද්ධ ශාසනය තුල ධර්මයේම අවබෝධ කරගන්න මහන්සි ගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න.